හොඳයි. ගිය සතියේ සාකච්ඡා කරපු ටික ප්‍රවේණී මතකයිද? ඉස්සරේ ප්‍රවේණී පාඩමේ සාකච්ඡා කරපු ටික මතකයිද? අපි ගිය සතියේ සාකච්ඡා කරේ ප්‍රවේණී කියන්නේ මොකක්ද කියලා සාකච්ඡා කරන්නේ. කවුරුත් දරුවෙක් නමක් නැතුව ඉන්නවා නමක් දාලා ඉන්න නමක් දාගෙන ඉන්න ගෲප් එකට හරි ආගන් මේ සතිය අපි සාකච්ඡා කරා ප්‍රවේණී කියන්නේ මොකක්ද ආවේණී කියන්නේ මොකක්ද ප්‍රවේණී විද්‍යාව කියන්නේ මොකක්ද නේද ආවේනික ලක්ෂණ කියන්නේ මොනවද? මිනිහගේ වැඩිපුරම තියෙන ආවේනික ලක්ෂණ මොනවද? මිනිහගේ කලාතුරකින් හම්බෙන ආවේනික ලක්ෂණ මොනවද? මෙන්න මේවා ගැන අපි සාකච්ඡා කරා. කවුරු හරි පාඩමට සම්බන්ධ වුණේ නැත්නම් හරි මම මේක වීඩියෝ එක රෙකෝඩ් කරලා දාලා තියෙන ගෲප් එකට ඒ ගෲප් එකේ ගිහිල්ලා අරගෙන බලන්න. එහෙම නැත්නම් මගේ නම ගහලා YouTube channel එකට ගිහිල්ලා බලන්න ප්‍රවේණී 1 කියලා ඒ පැය දෙකේ පාඩම දාලා තියෙනවා. ප්‍රවේණී 1 කියලා. හරි ප්‍රවේණී 1 කියලා දිනවා අද පැහැදිලි නේද? මේ පාඩම අධ්‍යයනය කරන්න. හරි? ඊට පස්සේ අපි අවසානයේ කතා කරා මේ ආවේනීය පිළිබඳව ප්‍රවේණීය විද්‍යාව පිළිබඳව සාර්ථකම විද්‍යාත්මක පර්යේෂණයක නිරත වෙච්ච විද්‍යාඥයා තමයි ऑस्ट्रियान जातिक ग्रेगर मेंडल ऑस्ट्रियान जातिक ग्रेगर मेंडल ओ මං කිව්වා කතෝලික පූජකවරයෙක්. එතකොට මේ කතෝලික පූජකවරයා තමන්ගේ පල්ලියේ තිබිච්ච වක්ති තමයි මේ පර්යේෂණ කරේ. එයා මේ පර්යේෂණ සඳහා ප්‍රවේණී විද්‍යාව පර්යේෂණ සඳහා භාවිතා කරේ ශාක. සිකුරාදා ක්ලාස් එකේ රෙකෝඩ් එක නෙවෙයි දාලා තියෙන්නේ. සිකුරාදා ක්ලාස් එකේ රෙකෝඩ් එක නෙවෙයි මේ ගිය අගහරුවාදා ක්ලාස් එකේ රෙකෝඩ් එක දාලා තියෙනවා. ප්‍රවේණී විද්‍යාව රෙකෝඩ් එක දාලා තියෙනවා. හරි? හරි අහගන්නකෝ. එතකොට අපි මේ බලන්න. එතකොට මෙන්ඩල් තමන්ගේ පර්යේෂණ සඳහා භාවිතා කරන ජීවීන් වෙන්නේ ශාක. ශාක අතරිනුත් එයා තෝරගත්තා ගෙවතු මේ කියන ශාකය. අපි විද්‍යාත්මකව කියන්නේ පීසම් සැටයිවර්. පීසම් සැටයිවර් නෙවත් ගෙවතුමෑ ශාකයේ තමයි තෝරගත්තේ. හරිද? ඒ ගෙවතුමෑ ශාකයේ තෝරගන්න හේතු වෙච්ච කාරණා ටික අපි ඊයේ සාකච්ඡා කරා. එකක් තමයි පරම්පරා ගානක් තිස්සේ තෝරාගත් ලක්ෂණ නොවෙනස්ව පැවතිච්ච ශාක විශේෂයක් තමයි ගෙවතුමෑ කියන්නේ. හරි පරම්පරා ගානක් තිස්සේ සෝපරාගිනී වෙවි සෝපරාගිනී වෙලා ඒ තම තෝරාගත් ලක්ෂණ වෙනස්ුනේ නෑ ශාකවල. ගෙවතුමෑ ශාකවල. ඒ නිසා ඒ ගෙවතුමෑ ශාක වලට අපි කියනවා නුමුහුම් කියලා. මුහුම් වෙලා නෑ. නුමුහුම් කියන වචනේ භාවිත කරනවා. නුමුහුම් පරම්පරා ගානක් ඒ ශාකයේ තිබිච්ච ලක්ෂණ වෙනස් වුණේ නෑ. ඒකට හේතුව ඇත්තටම ස්වපරාගණය තමයි ස්වභාවිකව සිද්ධ වෙන්නේ. ඊළඟට මේ ගෙවතුමෑ ශාකයේ තෝරගන්න හේතු වෙච්ච තව කාරණයක් තමයි ඒ ගෙවතුමෑ වල තියෙන ලක්ෂණ යුගල් වශයෙන් තියෙන. දැන් උදාහරණයක් තමයි දැන් සාමාන්‍යයෙන් ශාකවල එක් උස හරි පිටිය එහෙමනේ තියෙන්නේ. නමුත් ගෙවතුමෑ ශාකයේ උසේවක් තියෙනවා පිටියවක් තියෙනවා. අන්න පරස්පර ලක්ෂණ යුගලක්. පරස්පර ලක්ෂණ යුගලක්. ඊළඟට ගෙවතුමෑ ශාකයේ සමහර ශාකවල දෙන්නේ කහ පාට බීජ. සමහර ඒවා කුල පාට බීජ. අන්න පරස්පර ලක්ෂණ යුගලක්. බීජවල වර්ණයේ කියන එකේ දෙපැත්තක් තියෙනවා. මොනවද? කහ පාට බීජ කුල පාට බීජ.
ඒවට කියන්නේ පරස්පර ලක්ෂණයක් කියලා. ඒ වගේම ගෙවතුමයා ශාකයේ සමහර මල් දම් පාටයි. සමහර මල් සුදු පාටයි. දැන් බලන්න මල් වල වර්ණයේ කියන ලක්ෂණයට තියෙනවා කොටස් වර්ග දෙකක්. සුදු පාට, කහ පාට. දම් පාට. සුදුයි දම්යි. අන්න පරස්පර ලක්ෂණ යුගලක්. මෙන්න මේ වගේ ගෙවතුමයා ශාකයේ තිබුණා මොනවද? පරස්පර ලක්ෂණ යුගල් තිබුණා. හරි? පරස්පර ලක්ෂණ යුගල් තිබුණා. එතකොට ගෙවතුමයා ශාකයේ තෝරගන්න හේතු වෙච්ච එක කාරණයක් තමයි පරම්පරා ගානක් නොයස්ස පැවතිච්ච නිසා නුහුම් ඉඳා. අනිත් එක තමයි ඒවායේ තිබුණා පරස්පර ලක්ෂණ යුගල් තිබුණා. තව හේතුවක් තියෙනවා. ස්වභාවිකව මේ ශාකවල සිද්ධ වෙන්නේ ස්වපරාගණය. හැබැයි අවශ්‍ය නම් අපිට පුළුවන් පරපරාගණය කරනවා. ඊට අමතරව පහසුවෙන් වගා කරන්න පුළුවන්, කෙටි කාලයකින් ඵලදාව ගන්න පුළුවන් අන්න ඒ වගේ ලක්ෂණ ගෙවතුමයා ශාකයේ තිබුණු නිසා ග්‍රෙගර් මෙන්ඩල් තමන්ගේ ප්‍රවේණ විද්‍යා පර්යේෂණ වලට ගෙවතුමයා ශාකය තෝරගන්නවා. මම මේ මතක් කරේ ගිය සතියේ උගන්වපු ටික. તો ගිය සතියේ ටිකට ආරයි සහභාගීවට බැරි වුණා නම් ඔන්න මම වීඩියෝ එක දාලා තිනවා. ඒක අධ්‍යයනය කරලා සටහන සකස් කරගන්න. හරි? අද අපි යන්නේ ග්‍රෙගර් මෙන්ඩල්ගේ පරීක්ෂණ දෙක සාකච්ඡා කරන්න. ග්‍රෙගර් මෙන්ඩල් ප්‍රවේණ විද්‍යාව පිළිබඳව කරපු පරීක්ෂණ දෙක සාකච්ඡා කරන්න යන්නේ. පැහැදිලි නේද? right. අද ඉස්සලා පන්ති සහභාගී වෙච්ච දරුවෝ ඉන්නවද? ඊට සතියේ සහභාගී වෙන්න බැරුව අද සහභාගී වෙන්න දරුවෝ ඉන්නවද? නැහැ. ඉන්නවා සර්. ඉන්නවනේ පුතා. ඔයා පුතා මේ විශ්ව ඔයා පුතා ක්ලාස් එකට අලුතෙන්මද සම්බන්ධ වුනේ? ඔව් සර්. ඒතර ඔයා ගාව ටියුට් එකට යන්නේ? නෑ සර්. ඔයා පුතා මොන ඉස්කෝලේද? හේමමාලි. ඔයා ඊයේ අර ඇඩුනේ ඔයා නේද? ඔව් සර්. හරි හරි. මේක කරන්න පුතා පාඩම සම්බන්ධ වෙලා ඉන්න. හරි? නෝට් එක ලියන්න යන්න එපා. මම ටියුට් එකක් දෙන්නම් ඔයාලට. හරි? ටියුට් එක ලැබෙන සලස්සන්නම්. පාඩමට මුදින් අහුම්කම් දෙන්න. හරි? කරන්න කියන වැඩ ටිකක් කරන්න. හරි? හරි සර්. ඒක නෝට් එක මම ටියුට් එකට ලැබෙන සලස්සන්නම්. මම ටියුට් එකකට අරගෙන නම් ඔයාම ඉල්ලගන්න. හරි? හරි සර්. හරි. මේ බලන්න. දැන් පුතේ මෙහෙමයි කරන්නේ. දැන් මතක තියාගන්න ඕන ග්‍රෙගර් මෙන්ඩල් හදන්න යන්නේ මොන ශාකද තමන්ගේ පර්යේෂණ වලට? ගෙවතුමයා ශාක. ඒ ගෙවතුමයා තෝරගන්න හේතුනේ මොනවද කියලා මම පැහැදිලි කරා. හරි? මෙහෙමයි ග්‍රෙගර් මෙන්ඩල් කරේ. තමන්ගේ දිවත්තේ ගෙවතුමයා ශාක හිටෙව්වා. හරි? ඒතර අමතක කරන්න එපා මේ තෝරගත්ත ශාක පරම්පරා ගාන වෙනස් නොවි ආපු ශාක. හරිද? ඒ හින්දා පරම්පරා ගානක් වෙනස් නොවි ආපු ශාක හින්දා මේ ශාක වලට අපි කියන්නේ නුමුහුම් ශාක. නුමුහුම් මේ ශාක. පැහැදිලිද? පැහැදිලි නේද? පැහැදිලි දරුවනේ? පැහැදිලි සර්. පැහැදිලි නේද? හරි. එතකොට දැන් ග්‍රෙගර් මෙන්ඩල්ගේ වත්තේ තියෙනවා නුමුහුම් උසමය ශාකක් තියෙනවා, නුමුහුම් පිටිමය ශාකක් තියෙනවා. මුහුම් වෙච්ච නැති. අන්න ඒ නුමුහුම් උසමය සහ නුමුහුම් මිටිමය ශාක අපි හඳුන්වනවා දෙමෝපිය පරම්පරාව කියලා. මේ පරම්පරාව අපි හඳුන්වනවා දෙමෝපිය පරම්පරාව කියලා. ඒ කියන්නේ නුමුහුම් වෙලා ඉන්න පරම්පරාව. දෙමෝපිය පරම්පරාව. ඒක අපි ඉංග්‍රීසියෙන් සංකේතවත් කරන එක සංකේතයක් විදිහට දානවා P අපිට P හරි? එතකොට දැන් මොන ග්‍රෙගර් මෙන්ඩල්ගේ වත්තේ තියෙනවා මේ බලන්න.
නුමුහුම් උස මෑ ශාක තියෙනවා. මෙන්න තියෙනවා නුමුහුම් මිටි මෑ ශාක. නුමුහුම් උස මෑ ශාකක් තියෙනවා, නුමුහුම් මිටි මෑ ශාකක් තියෙනවා. නුමුහුම් උස මෑ ශාක, නුමුහුම් මිටි මෑ ශාක. හරිනේ? මම මේ නිරූපණයට ගත්තේ දෙකයි. ගොඩක් හදුවා යා. ගොඩක් හදලා තියෙනවා මම නිරූපණයට ගත්තේ දෙකයි යා. උදාහරණයක් විදියට. එතකොට මෙන්න මේ නුමුහුම් උස මෑ ශාකයි මෙන්න මේ නුමුහුම් මිටි මෑ ශාකයි හඳුන්වන්නේ පී පරම්පරාව. දෙමෝපිය පරම්පරාව. දැන් මෙන්ඩල් මොකද කරේ? දැන් උස මෑ ශාකේ ඕනේ හැදිලා මල පිපෙන්න ගත්තා. නුමුහුම් මිටි මෑ ශාකේ මල පිපෙන්න ගත්තා. හරි නේද? දැන් මෙන්ඩල් කරේ මොකක්ද? මේ නුමුහුම් උස මෑ ශාකේ පරාග නුමුහුම් මිටි මෑ ශාකේ කලංකේ දැවරුවා. හරි? නුමුහුම් උස මෑ ශාකේ පරාග නුමුහුම් මිටි මෑ ශාකේ දැවරුවා. නුමුහුම් මිටි මෑ ශාකේ පරාග නුමුහුම් උස ශාකේ දැවරුවා. පැහැදිලිද දරුවනේ? මෙන්න මේකට හොඳට මම නමක් කියන්නකෝ. මේ ශාකයේ පරාග මේකට දැම්මා, මේ ශාකයේ පරාග මේකට දැම්මා. මම කියනවා මේ කර පැටෙන මොකද කියන්නේ? පරාග. very good පරාගනේ. හැබැයි පුතේ තව ලස්සන වචනයක් ආව නම් ගොඩක්ම ලස්සනයි. පරපරාගනේ. very good පරපරාගනේ. හරි? පරපරාගනේ. තව ප්‍රශ්නයක් මට තියෙනවා. මම හිතනවා උත්තර දෙයි කියලා. ඒක මේ අපි නේද මේ කරේ? කියන්නේ මෙන්ඩල් නේද කරේ? මේ පරපරාගෙන වැඩි මේ මෙන්ඩල් නේද කරේ? එහෙනම් මොකද්ද මේ? කෘතිම පරපරාගනයක්. මේ කෘතිම පරාගනයක් කරන්නේ. කෘතිම පරපරාගනයක් මේ කරන්නේ අන්න හරි. දැන් ඊට පස්සේ දැන් මොන මේ කෘතිම පරපරාගනය කරා දැන් මේකේ මොන කරල් හැදෙනවා. කරල් හැදෙනවා. මෙහෙම කරල් දෙන්නේ නෑ. වියොත් නෑවල ඕන කරල් හැදෙනවා. ඕන කරල් හැදෙනවා. කරල් හැදෙනවා. හරි? උස්සගෙවතු මෑ ශාකේ, මිටිගෙවතු මෑ ශාකේ පරපරාගෙනින් පස්සේ මෙන්න හැදෙනවා කරල්. මෙන්ඩල් මොකද කරන්නේ? මේ කරල් වල ඵලදාව අරගෙන හොඳට වේරුණට පස්සේ බීජ අරගෙන මේ බීජ හිටවනවා. මේ බීජ හිටවනවා. මොන වගේ පැල ලැබෙයිද මෙන්ඩල්ට? දැන් මොන මේ වගේ බීජ අරන් මෙන්ඩල් හිටවනවා. මොන වගේ පැල හම් වෙයිද? ඒ සමහර අය හිතන් ඉන්නවා මෙන්න මෙහෙම. මෙන්ඩලුත් එහෙම හිතාගෙන හිටියයි කියලා මට තේරෙනවා. මෙන්ඩලුත් එහෙම හිතාගෙන හිටියයි කියලා සමහර තැන්වලදී කිව්වද තේරෙනවා. දැන් උසේ එක්කෙනෙක්නේ උසේ එක්කෙනයි මිටි එක්කෙනයි පරපරාගෙනී කරන්නේ. ඒතර මෙන්ඩල් හිතන් ඉන්නේ ඇති කොයි වගේ ශාකයයි කියලාද? මෙන්ඩල් හිතන් ඉන්නේ ඇති කොයි වගේ ශාකයයි කියලාද? කියන්නේ මෑවල එක පුෂ්පයයිනේ පුෂ්ප ගොඩක් වෙන මෑවල මෑවල ගොඩක් පුෂ්ප වෙනවා මල් ගොඩක් පිපෙනවා කියන්නකෝ දැන් සමහර අය හිතන් ඉන්නවා දැන් තාත්තා ගොඩාක් කුසයි අම්මා මිටි ඉපදෙන දරුවා සමහර අය හිතන් ඉන්නවා මැද ප්‍රමාණ කුසයි කියලා. ඒ කියන්නේ තාත්තාගේ 6ක් කුසයි අම්මාගේ 5ක් කුසයි 6 5 11යි දෙකේ උදේ 5 5යි කියලා. ඉපදෙන ළමයා 5 5යි කියලා. එහෙම ඉන්නේ නේද? මෙන්ඩලුත් එහෙම හිතන් හිටිය කියලා පේනවා. ඒක මලකින් එක කරලා එන්නේ. ඒ වගේ. ඒ කොහොමද ඒ? මම දැකලා නැද්ද? මම දැකලා නැහැ. එකලක් කරලා ඉන්න පුළුවන් එකලක්. එක මලකින් එක හරි එක මම මේ අඬගෙන ගැන හිතන්න එපා. කරා දෙයක් රූපයක් නෑ. හරි? කරල් දෙක ළඟ යන්නේ මල් දෙකක් නේද? ඔබ හිතන්න එපා එච්චර. හරි? හරි නේද? එතකොට පුතා මෙහෙමයි. කවුරු තේරුණාද?
කල් තේරෙනවද? කල් නේ කල් මම මේක මරණ දෙයක් නැතේ මේ උදාහරණයක් විදියට. හරි. රයිට්. මේ බලන්න. එතකොට මෙන්ඩල් හිතන් ඉන්න ඇති උසගෙවතුමේ ශාකයේ පරාග මිටිමේ ශාකයේ පරාග උසමේ ශාකයේ තවරල පරපරාගණය කළ ලැබෙන බීජ හිටෙව්වහම එයා හිතන් ඉන්න ඇති කියලා මට හිතෙනවා. එයාගේ පොත් කියවද්දී අතර වැඩි උසක් එයි කියලා හිතාගෙන ඉන්න ඇති. හැබැයි කොහොමද එහෙම කියලා නැහැ. ඔව් ඒව හිතා ඉන්න කියනවා තේරෙනවා. නමුත් දරුවනේ මේ බීජ හිටෙව්වහම ලැබුණු ශාක ඔක්කොම මොනවාද? ඔක්කොම මොනවාද? උසයි. උසගෙවතුමේ ශාක. මේ ලැබිච්ච ශාක ඔක්කොම ටික උසගෙවතුමේ ශාක. අන්න මෙන්ඩල්ගේ පළවෙනි පරීක්ෂණය. තේරුණාද? මෙන්න මේ නුමුහු උසගෙවතුමේ නුමුහු මිටිමේ ගෙවතුමේ මුහුන් කර ලැබිච්ච මෙන්න මේ දරු පරම්පරාව. මෙන්න මේ පරම්පරාවට හඳුන්වන දරුවනේ F1 පරම්පරාව කියනවා. F1 පරම්පරාව පළමු පරම්පරාව කියලා කියනවා. F1 පරම්පරාව. පරීක්ෂණයේ තේරුණාද නැද්ද? තේරුම් නැත්නම් ඕන කෙනෙකුට පුළුවන් ඕන ප්‍රශ්නයක් අහන්න. අහවලක තේරුනේ නැහැ කියලා කියන්න පුළුවන්. ආයෙ පැහැදිලි කරන්න ඕන පැහැදිලි කරන්න. ළමයි අධි සහභාගී වෙනවා. ඉන්නේ විලාප ප්‍රශ්නයක් කරලා. මේ ක්ලාස් එකේ ඉන්නකොට ළමයි 100කට ආසන්න ප්‍රමාණයක් ඉන්න ඕන. 100 පයින් ඕන. තියරි ක්ලාස් එකේ ළමයි 100ට ඉන්නවා. මේ රැ ක්ලාස් එකේ ළමයින්ට ප්‍රශ්නයක් දෙන්න කියන්නේ වෙලා ප්‍රශ්නයක් නවතර පන්තින. ඒත් මේවා දැන් කෝඩ් ක්ලාස් එකේ යනවා ආයෙ වටින් වෙනවා. සහභාගී වෙන අඩුයි. ඔය සහභාගී වෙන්නේ නැති අය කියන වැලක් කියලා ඩක් නැහැ නේද? කියන දරුවනේ මේ කරව පරීක්ෂණය පැහැදිලිද? පැහැදිලි සර්. හරි. දැන් තනිය වුණා කියන්න පුළුවන් නේ? නොමුහු උසගෙවතුමේ ශාකයයි නොමුහු අස වැල් දෙක කරල් දෙකම හටගන්නේ. වැල් දෙකේ නෙවෙයි. හැම බීජයක්ම හිටෙවුවා මේ ශාක දෙක පරපරාගණය කරලා ලැබෙන බීජ තියෙනව නේද? ඒ හැම බීජයක්ම හිටෙවුවම ලැබුණේ ඔක්කොම උසගෙවතුමේ ශාක. මිටි එකක්වත් ලැබුණේ නැහැ. මෙන්නට එක මිටි ශාකයක්වත් ලැබුණේ නැහැ. මධ්‍යම එක්කුත් නැහැ. නේ මධ්‍යම හම්බුන්නේ නැහැ නේ. නෑ ලැබුණේ නැහැ. මැද ප්‍රමාණය උසවත් හම්බුන්නේ නැහැ. ඔක්කොම ටික උසගෙවතුමේ ශාක විතරයි හම්බුනේ. ඒකට හේතුව මොකද සර්? මෙන්ඩල්ගේ පර්යේෂණය පැහැදිලි කරලා අපිට පර්යේෂණය දැන් යන්නේ මෙන්ඩල්ගේ පර්යේෂණ දෙක ඉවර කළා පැහැදිලි කරනවා. එතන තමයි ප්‍රවේණ විද්‍යාවේ නියම තැන අත් කරගන්න එපා. සමහර අද ඉතින් යන පුළුවන් දන්නේ නැහැ. ඒක ඉතින්දී කොහොමද මේක උනේ කියලා පැහැදිලි කරනවා. විතරක් නෙවෙයි ඔයාලට මේ සටහන් වලින් ඔයාලටම නිගමන ගන්න උගන්වනවා. හරි? right. එහෙනම් දරුවනේ අපි පළවෙනි පරීක්ෂණය දියමුකෝ. ටියුට් එකේ දරුවෝ බලා ගන්න. හරි ටියුට් එක හම්බුණා පුතා ටියුට් එක හදා මේ ප්ලොට් එක හදා ගන්න. හරි. මෙන්ඩල්ගේ පළමු පරීක්ෂණය නුමුහු උසමේ ශාකහ තුන්වෙනි පිටුවේ මෙන්ඩල්ගේ පළමු පරීක්ෂණය කියන නෝට් එක තියෙනවා තුන්වෙනි පිටුවේ. නුමුහු උසමේ ශාකහ නුමුහු මිටිමේ ශාක බෝ කර ගැනීම. හරි? එතන වරහන් ඇතුලේ තියෙනවා මෙම පරම්පරාව ලියන හිස්තනේ දෙමෝපිය පරම්පරාව ලෙස හැඳින්වේ. මෙම පරම්පරාව දෙමෝපිය පරම්පරාව ලෙස හැඳින්වේ. දරුවනේ වරහන් ඇතුලේ ලියන්න P අකුර. කැපිටල් P අකුර. හරි? පාලියේ පහලින් ඡේදය නුමුහු උසමේ ශාකයේ පරාග නුමුහු මිටිමේ ශාකයේ කලංකේ මත නුමුහු මිටිමේ ශාකයේ පරාග නුමුහු උසමේ ශාකයේ කලංකේ මත තැවරීම
ඒකේ දරුවනේ වරහන් ඇතුලේ තියෙනවා ඉස්තර ලියන්න පරපරාගණය. 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 හරි? හරි නේද? මම නෝට් එකේ වේගය වැඩිද? මම නෝට් එකේ වේගය වැඩිද අමාශා? නෑ සර්. හරි. රයිට්. හරි නේද? ඊළඟට පරපරාගණයෙන් පසු ලැබුණු පළවන බීජ සිටුවීම ලියන්න නිරීක්ෂණ. මොකක්ද දරුවනේ ලැබුණු නිරීක්ෂණය? පරපරාගණයෙන් ලැබුණු බීජයට උවම කියන්නේ සියලු ශාක උස ශාක. ඒ ලැබිච්ච ශාක සියල්ලම උස ශාක. මේ ශාක අපි හඳුන්වනවා මොන පරම්පරාව කියලාද? F1 පරම්පරාව. පළමු පරම්පරාව. right. ලියන්න දරුවනේ ටියුට් එකේ තුන්වෙනි පිටුවේ නිරීක්ෂණ. පරපරාගණයෙන් ලැබෙන බීජ සිට වූ විට පරපරාගණයෙන් ලැබෙන බීජ සිට වූ විට ලැබෙන ශාක සියල්ල ලැබුණු ශාක සියල්ල උස ශාක විය. ලැබුණු ශාක සියල්ල උස මෑ ශාක විය. මෙම ශාක බලන්න F1 පරම්පරාව. මෙම ශාක F1 පරම්පරාව ලෙස හැඳින්වේ. F1 පරම්පරාව ලෙස හැඳින්වේ. හරිද දරුවනේ? හරි සර්. එතකොට නුමුහුම් උසමෑ ශාකයි නුමුහුම් මිටිමෑ ශාකයි මුහුම් කරාම ලැබුණා පළවෙනි පරම්පරාව. ඒ පළවෙනි පරම්පරාවේ සියලුම ශාක මොනවද? උස ගෙවතු මෑ ශාක. සියලුම ඒවා උස ගෙවතු මෑ ශාක. පහලින් සටහනක් අඳින්න තියනවා නේද? ඇඳලා තියෙන්නේ ඉතින් ටික සම්පූර්ණ කරගන්න. F1 පරම්පරාව උස ගෙවතු මෑ ශාක සම්පූර්ණ කරගන්න. හරි? හරිද පුතා? හරිද දරුවනේ? හරි සර්. කාටරි ක්‍රියා කරන වෙලාව බඳිලා කියන්නේ හරි පොඩ්ඩක් ඉන්න. එහෙම කියන්න ඕනේ. right. දැන් මෙන්ඩල් ඔන්න පළමු පරීක්ෂණය කරලා ඉවරයි. මෙන්ඩල් පළවෙනි පරීක්ෂණය කරලා ඉවරයි. දැන් මේක මම වේගින් යන්නේ මේ පාඩම හේතුව මේ ජීව විද්‍යාවේ O level ජීව විද්‍යාවේ දරුවනේ මුළු සිලබස් එකම ගත්තහම මුළු නිර්දේශයම ගත්තහම
ප්‍රවේණීය පාඩම විතරයි ළමයෙක්ට ටිකක් කල්පනා කරන්න හිතන්න තියෙන්නේ. අනිත් පාඩම් ඔක්කොම තියරි තියෙනවා පාඩම් කරගෙන යන්න තියෙනවා. අර විභාජනයේ පොඩ්ඩක් තියෙනවා. ඒ අර ප්‍රවේණීය පාඩම විතරයි ටිකක් හිතන්න මතන්න දෙයක් තියෙන්නේ ජීව විද්‍යාවේ. ජීව විද්‍යාවේ. රසායන විද්‍යාව භෞතික විද්‍යාව ඕනතරම් හිතලා මතල වැඩ කරන්න තියෙනවා. නමුත් මේ ප්‍රවේණීය පාඩමේ තමයි ජීව විද්‍යාවේ දරුවෙක්ට හිතලා මතලා ටිකක් වැඩිපුර මොලේ වෙහසන්න තියෙන්නේ මේ පාඩම විතරයි. මේ පාඩම හරියට කරන්න ඕනේ. හරි? right. දැන් දරුවනේ මෙන්න මෙහෙමයි මෙන්ඩල් දෙවෙනි වතාවට දෙවෙනි පරීක්ෂණය. දැන් මෙන්ඩල්ගේ ගෙවත්තේ දැන් හිතාගන්නකො මොන උසගේ උතු මෑෂාග තිබුණා මිටි ඒවා තිබුණා මේවා පරපරාගෙන එකල බීජ හිටුවා. දැන් ඔක්කොම උසගේ උතු නෑ මේ මෙන්න උසගේ උතු නෑ. කල්පනා කරගත්තා මම උදාහරණයක් අදින්නේ නැත්නම් කවුදායි ඕක එකල ගන්න පුළුවන් දෙයක්. හරි? right. දැන් මොන උසගේ උතු මෑෂාග ඔක්කොම උසගේ උතු මෑෂාග හදලා තියෙනවා. හරි දැන් මේවා ඔක්කොම පල්ලියේ වර්තන හදලා තියෙනවා right දැන් උසගියුතු මෑෂාක මල් පිපෙන්න ගත්තා ඕන මල් පිපෙන්න ගත්තා හරි මොකක්ද ඕනේ මේ පරම්පරාව එක පරම්පරාව. එහෙම නැත්නම් කියන පළමු පරම්පරාව හරි දැන් මෙන්ඩල් එතනදී මුකුත් වැඩියක් උනේ නෑ. එයා ඊට පස්සේ කරේ මොකද්ද? ඒ මල් වල ස්වපරාගණයේ ඇරියා. මොනවද? අපහැදිලි. එයා කියන්නේ කාටද ඇහෙනවනම් මට කියන්නකෝ. ඒ දරුවා ප්‍රශ්නේ කාටද ඇහෙනවනම් කියන්නකෝ. ඒ අහපු ප්‍රශ්නේ කාට වුණාද? නෑ නේ. ඔව් මට හුනෙත් නෑ ඒක ආයෙ අහන්න. ඒක ආයෙ අහන්න. හරි? එතකොට පළවෙනි පරම්පරාවේ ඔක්කොම උස ශාක ලැබුණා. ලැබුණාට පස්සේ මෙන්ඩල් කරේ මොකද්ද? ඒ උසගෙවතුමය ශාක අතර ස්වපරාගණය වෙන්න ඉඩ හැදියා. ඒකේ ඒ මලයේ පරාග ඒ මලයේම කලාන්තයට වැටෙන්න ඉඩ හැදියා. පරපරාගණය කෙරෙන්නේ ස්වපරාගණය වෙන්න ඉඩ හැදියා. ඒ මලයේ පරාග ඒ මලයේම කලංකයට වැටෙන්න ඉඩ හැදියා. ඉඩ හැරලා ඒ හැදිච්ච කරල්වල පළවල බීජ ටික ගත්තා. ඊට පළවෙනි පරම්පරාවේ ශාක ඉස්සක පරම්පරාවේ ශාක උසගෙවතුමය ශාකනේ. ඒ උසගෙවතුමය ශාකේ පරපරා ජෝපරාගණේ වෙද්දරලා ඒවයි බීජ ටික ගත්තා. අරගෙන අන්න දැන් ගෙවත්තේ හිටෙවුවා. හරිද? ඔන්න ඒවා ගෙවත්තේ හිටෙවුවා. කාට හරි කියන්න පුළුවන්ද මේ ඒකේවම එන පැල මොන පරම්පරාවද? F2 පරම්පරාව. F2 පරම්පරාව අන්න හරි. දෙවන පරම්පරාව S2 පරම්පරාව. S2 පරම්පරාව. අන්න දරුවනේ ඒකේවම උසමය ශාකත් ආවා, මිටිමය ශාකත් ආවා. උසගෙවතුමය ශාකත් ආවා, මිටිගෙවතුමය ශාකත් ආවා. පැහැදිලිද? ඔක ලස්සන දොස්තර පෙන්නන්න පුළුවන් හරි. උසගෙවතුමය ශාකත් ආවා, මිටිගෙවතුමය ශාකත් ආවා. හැබැයි ආවෙත් නිකන් නෙවෙයි. එක්තරා ක්‍රමයකට. මොකද්ද ක්‍රමය? දෙවෙනි පරම්පරාවේ උසගෙවතුමය ශාක 3කට මිටිගෙවතුමය ශාක 1 අනුපාතයෙන් ආවා. ඔන්න ගානක් හදන්න තරක් වෙනවා. හරි? F2 පරම්පරාවේ ආවේ කොහොමද? උසගෙවතුමය ශාකත් ආවා, මිටිගෙවතුමය ශාකත් ආවා. හැබැයි දරුවනේ උසගෙවතුමය ශාක 3කට මිටිගෙවතුමය ශාක ලැබුණේ කීයද? 1යි. එහෙනම් පුතේ මම කියන්න මෙන්ඩල් හිටෙවුවා නම් මෙන්ඩල්ට
පැල 6ක් හිටෙවුවා නම් පැල 6ක් හිටෙවුවා නම් උස ගෙවතුමෑ කීයද පිටි ගෙවතුමෑ කීයද 6යි 2යි 6යි 2යි 6යි 2යි හරි මේ විදිහට අපි හිතමු මෙයා හිතෙව්වා පැල බීජ 400ක් දෙවෙනි පරම්පරාවේ බීජ 400ක් හිටෙව්වා උස ගෙවතුමෑ ශාක කීයක් එනවද 300යි මිටි ගෙවතුමෑ ශාක 100යි ඔය විභාග ගන්න තේරුන්නේ කතා කරන්න තේරුණා සර් ඔව් ඒ කියන්නේ දෙවෙනි පරම්පරාවේ ලැබෙනවා අර පළවෙනි පී පරම්පරාවේ තිබිච්ච උස ගෙවතුමෑත් එනවා පී පරම්පරාවේ තිබිච්ච මිටි ගෙවතුමෑ ශාකත් එනවා හරි මම ආයෙ කියන්නකෝ ඔයාලට මේ දක්වා තේරුණාද කියලා මට කියන්න මේ දක්වා මොකද තේරුණාද ඔව් ඒ කියන්නේ හරි අහගන්න ඒ කියන්නේ F එක පරම්පරාවේ ලැබුණු ශාක ඔක්කොම උස ශාකනේ ඒ උස ගෙවතුමෑ ශාක මොනවා කරාද ස්වපරාගණය කරා ඒ ස්වපරාගණය කළ හැදෙන මෑ කරලා තියෙනවනේ ඒ මෑ කරලා බීජ අරගත්තා අරගෙන ඒ බීජ හිටෙව්වා ඒ බීජ හිටෙව්වම ලැබුණේ අපි කියන F2 පරම්පරාව F2 පරම්පරාව F2 පරම්පරාවේ ලැබුණේ උස ගෙවතුමෑ ශාකත් හැදුනා මිටි ගෙවතුමෑ ශාකත් හැදුනා හැබැයි හැදුනේ කොහොමද හැම වෙලේම උස ගෙවතුමෑ 3කට මිටි ගෙවතුමෑ ශාක එකක් අනුපාතයෙන් තමයි ලැබුණේ අන්න ඉතින් අහන කතන්දරයක් මේවට ආධාර ගන්නද කියලා අහනවා මං කිව්වනේ දැන් ප්‍රායෝගිකව එහෙම ආධාරක හයි කරන්න ඕන නෑනේ මම මේ උදාහරණයකට කියන්නේ හරි රුචිකත් මේ ප්‍රශ්න වලින් අහනවා ඔව් දැන් මේ ආධාරක හයි කරන්නේ නැති නැත්නම් වැරක් නෙමෙයි කිව්වොත් මේ කියන්නේ හයි කරන්නේ නැති මම ආයේ ප්‍රශ්නයක් අහන්න ඕන ආධාර දැන් හරි උස ගෙවතුමෑ ශාක 3කට මිටි ගෙවතුමෑ ශාක 1යි ලැබුණේ පැහැදිලිද එතකොට මම කිව්වේ බීජ 400ක් හිටෙවුවා නම් දෙවෙනි පරම්පරාවේ බීජ 400ක් හිටෙවුවා නම් ඒ 400 දරුවනේ උස ගෙවතුමෑ 300යි මිටි ගෙවතුමෑ ශාක 100යි හැම වෙලේම දෙවෙනි පරම්පරාවේ ලැබෙන්නේ මොන අනුපාතයෙන්ද 3ට 1 3ට 1 අනුපාතයෙන් තේරුණේ නවරත්න මේ අයෝධ්‍යාව හරි එහෙනම් මොන මේක හදන්නද පුතා අපි හිතමු මෙන්ඩල් හිටෙව්වා හරි මෙන්ඩල් හිටෙව්වා බීජ 4000 උස ගෙවතුමෑ කීයක් ඇදෙනවද 3000යි 1000 හැම වෙලේම බලන්න 3ට 1 අනුපාතයෙන් ඔන්න මෙන්ඩල් ලැබිච්ච දෙවෙනි ප්‍රතිපල දෙවෙනි පරීක්ෂණය මෙන්න එක දෙවෙනි පරීක්ෂණය හරි ගන්න දරුවනේ නිබන්ධනයේ 4 වෙනි පිටුව මෙන්ඩල්ගේ දෙවන පරීක්ෂණය පළමු පරම්පරාවේදී ලැබුණු උස මේ 4 වෙනි පිටුව ඒකේ උඩින්ම තියෙනවා මෙන්ඩල්ගේ දෙවන පරීක්ෂණය කියලා පළමු පරම්පරාවේදී ලැබුණු උසමේ ශාක අතර ස්වපරාගණය වීමට සලස්වා එයින් ලැබුණු බීජ සිටුවා ලබාගත් ශාක F2 ශාක පරම්පරාව ලෙස හඳුන්වනු ලදී. මෙව F2 පරම්පරාවේ ශාක ලියන්න. උස ගෙවතුමේ ශාකත්
මිටි ගෙවතුමෑ ශාකත් ලැබින. උස ගෙවතුමෑ ශාකත් මිටි ගෙවතුමෑ ශාකත් ලැබින. උස ගෙවතුමෑ ශාකත් මිටි ගෙවතුමෑ ශාකත් ලැබින. උස ගෙවතුමෑ ශාක තුනකට මෙහෙම ලියන්න පුතා එක. උස ගෙවතුමෑ ශාක තුනකට අනුපාත කියන්නේ එහෙම. උස ගෙවතුමෑ ශාක තුනකට මිටි ගෙවතුමෑ ශාක මිටි ගෙවතුමෑ ශාක එකක්. අපි අනුපාත කියන්නේ මෙහෙමනේ. හරි මම මුලින්ම කියන්න ඉස්සෙල්ලා මේ ලියාගන්නකෝ. උස ගෙවතුමෑ ශාක තුනකට මිටි ගෙවතුමෑ ශාක එකක් යන අනුපාතයෙන් ශාක ලැබුණි දරුවනේ හැම කෙනෙක්ගේම 4 5 පිට නැද්ද? එහෙම වෙන්න බෑනේ. කාගේ ටියුට් එකකට 4 5 නැත්තේ? කවුරු දරුවෙක්ද දැම්ම 4 5 ටියුට් නැහැ මේ පිටු නැහැ කියලා. වෙන්න නම් බෑ. මුලින්ම කියන්න. හරි. මෙන්ඩල්ගේ දෙවන පරීක්ෂණය පළමු පරම්පරාවේදී ලැබුණු උසමෑ ශාක අතර ස්වපරාගණය වීමට සලස්වා එයින් ලැබුණු බීජ සිටුවා ලබාගත් ශාක F2 ශාක පරම්පරාව ලෙස හඳුන්වන ලදී. මෙම F2 පරම්පරාවේ ශාක උස ගෙවතුමෑ ශාකත් මිටි ගෙවතුමෑ ශාකත් ලැබුණි. උස ගෙවතුමෑ ශාකත් මිටි ගෙවතුමෑ ශාකත් ලැබුණි. දැන් මෙන්න මේ ලියන්න. උස ගෙවතුමෑ ශාක තුනකට අනුපාතයෙන් තුනකට මිටි ගෙවතුමෑ ශාක එකක්. හරි. උස ගෙවතුමෑ ශාක තුනකට අනුපාතයෙන් මිටි ගෙවතුමෑ ශාක එකක් යන අනුපාතයෙන් ශාක ලැබුණි. හරි දරුවනේ. හරිද පුතේ? කියන්න. හරි සර්. හරිනේ. ඒතකොට අපි ඔක නිරූපණය කරන්න ඕන ක්‍රමයක් තියෙනවා. ඒ නිරූපණය කරන ක්‍රමය පෙන්නන්නත් ඔකේ ඉඳ තියෙනවා. විස්තරයක් තියෙනව නේද? ඊට පහලින් විස්තරයක් තියෙනව නේද? ඔව් සර්. ඔව්. දැන් මට කියන්න නේ. හරි දැන් මට කියන්න මේ ස්වපරාගණය උනේ මොන රූපීය ලක්ෂණ තියෙන ශාක දෙකක්ද? ශාකයක්ද? एक उस सहित शाक උසගෙවතුමේ ශාක කියන්නේ ස්වපරාගණයක් තිබුණේ. උසගෙවතුමේ ශාක. ඒ පරාගණයේ ඒ ශාකේ නෙමෙයි. උසගෙවතුමේ ශාක. උසගෙවතුමේ ශාක. මම මෙන්න මේ පරම්පරාව හැදින්න මොන පරම්පරාව කියලාද?
ඕනේ නේද දරුවනේ? F එක පරම්පරාව. F එක පරම්පරාව. අන්න හරි. මේ පරම්පරාව හැදින්නුවේ F එක පරම්පරාව. F එක පරම්පරාව. F එක පරම්පරාව. උසගේවතුමය ශාක අතර ස්වපරාගණය වෙලා හිටෙව්වම ලැබුණේ මොන පරම්පරාවද? F2 පරම්පරාව. F2 පරම්පරාව. F2 පරම්පරාවේ ලැබුණු ශාක ඔක්කොම මොනවද ලැබුණේ? උසගේවතුමය ශාකයි මීඩියම්. උසගේවතුමය ශාකයි මිටිගේවතුමය ශාකයි. හැබැයි ලැබුණු අනුපාතයක් තිබුණා. උසගේවතුමය ශාක 3කට මිටිගේවතුමය ශාක කීයක් ආවද? 1ක්. මෙන්න මේ අනුපාතයෙන් තමයි ලැබුණේ. උසගේවතුමය ශාක 3කට මිටිගේවතුමය ශාක 1යි. හරි රයිට් දරුවනේ ඒ මිනරල්ගේ දෙවන පරීක්ෂණයේ නෝට් එක මම අවසන් කරමු දැන් පහලින් වඩ පේන හිස්තනක් තියෙනවා හිස්තනෙම කියලා ගන්න හිස්තනෙම කියලා ගන්න මොකද කරන්නේ අපි සෙනසුරාදා ඕල් ක්ලාස් පටන් ගන්නවද? පටන් ගමු. අනිත් පන්තිලයි සිකුරාදා පන්තිල මෙන්න තියෙනවනේ කිව්වේ නෙමෙයි. සිකුරාදා අපි ඕල් ක්ලාස් පටන් ගන්නවද? සර් සිකුරාදා බෑ සර් සෙනසුරාදා පටන් ගමු. නෑ නෑ පුතා. සිකුරාදා පන්තිල කිව්වේ දෙන්නේ කිව්වේ. සිකුරාදා වලක් තියෙන වෙන නාමයක් තියෙන සිකුරාදා. හා සර් පටන් ගමු. සිකුරාදා පන්ති අපි කරනවද? ඒ වගේම සෙනසුරාදා ක්ලාස් එක ආයෝජනය කරනවද? මොකද කියන්නේ? සර් Zoom එකෙන්ද නෑ මම කිව්වා ආයෝජනය පටන් ආයෝජනය පටන් ගමු සර්. ආ හා සර් පටන් ගමු. හැබැයි ඉතින් ඒක පටන් ගන්න නම් පුතා 100ට 100ක්ම සෞඛ්‍ය ආරක්ෂිත වෙන්න ඕන. නේද? 100ට 100ක්ම සෞඛ්‍ය ආරක්ෂිත වෙන්න ඕන. මොන හේතුවක් ඉඳවත් මාස්ක් එක ගලවන්න හොඳ නෑ පන්ති ඉවර වෙනකන්. මීටරේ දුරින් ඉන්න ඕන. හරි. අත හොද ගන්න ඕන එනකොට පන්තියට. යාළුවොත් එක්ක කතා බෑ, කෑම කුමාරු කරගන්න බෑ. ඔව් අවදානමක් තියෙනවා. අවදානමක් තියෙන අවසර හම්බෙලා තියෙන්නේ ඕඩර් ක්ලාස් පටන් ගන්න. ඕඩර් ක්ලාසස් වල අවසර ලැබිලා තියෙන්නේ අවදානමක් තියෙනවා. ඒක ඉතින් ඉස්කෝලේ වල තියෙන අවදානම නේද? සර් මේ සතියේ තියෙන්නේ නෑ මම ඔයාලගේ අදහස අහන්නේ අදහස. කරනවද නැද්ද අදහස? අදහස. යන්ස් දාන්න සර් කමන්නේ. ඒක ඉස්කෝලේ හම්බෙනවද වෙනසක් නේද? ඉස්කෝලේ හම්බෙනවා. ඉස්කෝලේ පොසිටිව් වෙච්ච දරුවෝ පොසිටිව් වෙලා කියලා ආරංචි තියෙනවා. ඔව්. ඒක ප්‍රශ්න තියෙනවා. කොහොමද ලෝක සෞඛ්‍ය සංවිධානය කියලා තියෙන අවුරුදු දෙකක් මේ කියනවා කියලා නේද? හරිද? මම දැනුවත් කිරීමක් කරන්නම් ගෲප් වල දාලා. හරි කොහොමද මේ ක්ලාස් එක අපි මෙහෙම කරගෙන යනවා ඔන්ලයින් ක්ලාස් මේ අමතර පන්තිය. මේක අමතර පන්තියක් නේ. ඒ අමතර පන්තිය මෙහෙම කරගෙන යනවා. හරි. හරි. දැන් ඔන්න මෙන්ඩල්ගේ පරීක්ෂණ දෙක ඉවරයි. හරි. හොඳයි බලමු හරි. බලමු. හරි මේ පරීක්ෂණ දෙක ඉවරයි. දැන් මේ
අර පරීක්ෂණ කරනකොට දරුවෝ ඇහුවා ඒකේ උස ශාඛාවේ ඒකේ විදි ශාඛාවේ මේ ප්‍රශ්න තියෙනවනේ. ඒ ප්‍රශ්නේ මේක හොඳයි. ඇයි පළවෙනි පරම්පරාවේ උස ශාඛ විතරක් ආවේ? ඇයි දෙවෙනි පරම්පරාවේ උස ශාඛයි විදි ශාඛයි දෙකම ආවේ? ඒ දෙවර්ගයේම ආවේ තුනට කනුපාතෙන් ආවේ. මෙන්න මේවට විසඳුම හොයන්නයි දැන් අපි යන්නේ. ඒ මෙන්ඩල්ට මේ නිරීක්ෂණ ආවා. ආවම මේ මෙන්ඩල් ආවේනීය පිළිබඳ මේ ලැබිච්ච නිරීක්ෂණ පරීක්ෂණ අපූර්වට පැහැදිලි කරා. අපූර්වට පැහැදිලි කරලා දුන්නා. කොහොමද මෙන්ඩල් මේවා පැහැදිලි කරේ? මේ බලන්න. මෙන්ඩල් කියනවා දරුවනේ යම් ලක්ෂණයක් තීරණය කරන්න සාධක දෙකක් අවශ්‍යයි කියලා. දකින්නකෝ උස කියන ලක්ෂණය. උස කියන ලක්ෂණයේ තීරණය වෙන්නේ සාධක දෙකකින්. කවුද කියන්නේ? රිගර් මෙන්ඩල්. රිගර් මෙන්ඩල් කියනවා යම් ලක්ෂණයක් තීරණය කිරීමට බලපානවා වෙනස් වූ සාධක දෙකක්. එදා මෙන්ඩල් සාධක කියන වචනේ දැම්මේ දරුවනේ. අද අපි ඒකට සාධක වලට කියන්නේ කවුරු කියලාද? ජාන. එහෙනම් මෙන්ඩල්ගේ පැහැදිලි කිරීම වර්තමානයේට අපි කල්පනා ගත්තොත් මොකක්ද වෙන්නේ? යම් ලක්ෂණයක් තීරණය කරන්නේ ජාන දෙකකින්. දැන් උස කියන්නේ උස කියන ලක්ෂණයේ තීරණය කරන්නේ ජාන දෙකකින්. මිටිකේ ලක්ෂණය තීරණය කරන්නේ ඥාන දෙකකින්. මල් වල වර්ණය තීරණය කරන්නේ ඥාන දෙකකින්. බීජ වල වර්ණය තීරණය කරන්නේ ඥාන දෙකකින්. අන්න ඒ වගේ යම් ලක්ෂණයක් දරුවනේ තීරණය වෙන්නේ ඥාන දෙකකින්. හැබැයි එදා ඥාන කියන එක හොයාගෙන තිබුණ නැති නිසා ඥාන කියන එකට එදා මෙන්ඩල් දැනෙපක් කියලාද සාධක. එහෙනම් මෙන්ඩල් කියනවා යම් ලක්ෂණයක් තීරණය කරන්නේ සාධක දෙකකින්. එහෙම නැත්නම් අද මූත්‍රයට ගැලපෙන්නේ කිව්වොත් ඒ ඥාන සාධක කියන එක පසු කාලේ හොයා ගන්නවා. මේ සාධක කියලා මෙන්ඩල් කිව්වේ කාටද? ඥානවලට. හරි? අහගන්න මේ ටික දුරක් යනකොට ඔයාලා අපහැදිලි වගේ දැනෙන්නේ. එතකොට ඊට පස්සේ ආයි පැහැදිලි වෙනවා. ආයි පැහැදිලිව බය වෙන්න එපා. හරි? එතකොට යම් ලක්ෂණයක් තීරණය කරන්නේ ඥාන කීයකින්ද? දෙකකින්. ඥාන දෙකකින්. හරි? ඉතින් මෙන්ඩල් නම් කියේ සාධක කියලා. හරි? මේ සාධක දෙකෙන් එක සාධකයක් එහෙම නැත්නම් එක ඥානයක් මෙන්ඩල් කියනවා ප්‍රමුඛයි. කල්පනාට පාවින්න ඒ සාධක දෙකෙන් අනිත් සාධකය අනිත් ඥානය නිලීනයි. හරි? ඔන්න ඔය ටික ඔයාලා ටිකක් අපහැදිලි දැනේ. ඊට පස්සේ ආයෙ පැහැදිලි වෙනවා. හරි? එතකොට දරුවනේ යම් ලක්ෂණයක් තීරණය කරන්නේ මෙන්ඩල් කිව්ව විදිහට නම් සාධක. නූතන හොයා ගැනීමට අනුව නම් ඥාන දෙකකින්. ඒ ඥාන දෙකෙන් එක ඥානයක් ප්‍රමුඛ ඥානය අනිත් ඥානයට අපි කියනවා නිලීන ඥානය කියලා. හරි? මෙන්න මේ ප්‍රමුඛ ඥානයෙන් ඇති වෙන ලක්ෂණයක් තියෙනවා. උසහරි විද්‍යාහරි ධාතු මල් හරි පොළ මල් හරි ලක්ෂණයක් තියෙනවනේ. එතකොට මේ ප්‍රමුඛ ඥානේ නැත්නම් ප්‍රමුඛ සාධකයෙන් ඉස්මතු කරන ලක්ෂණයට අපි කියනවා ප්‍රමුඛ ලක්ෂණය කියලා. ප්‍රමුඛ ඥානේ ඉස්මතු වන ලක්ෂණයට කියන්නේ ප්‍රමුඛ ලක්ෂණය. හරි? නිලීන ඥානේ ඉස්මතු වන ලක්ෂණයට කියන්නේ නිලීන ලක්ෂණය කියලා. නිලීන ලක්ෂණය. හරිද? දැන් මෙන්න මේකක් කිව්වට පස්සේ ප්‍රශ්න අහන්න. හරි? එතකොට මෙන්න මේ ප්‍රමුඛ ඥානේ
මෙන්ඩල්ගේ අනුවට නම් ප්‍රමුඛ සාධකය. නිරූපණය කරන්න භාවිතා කරනවා ඉංග්‍රීසි හෝඩියේ කැපිටල් අකුරක්. කැපිටල් අකුරක්. අපි උදාහරණයක් විදිහට උස කියන එක ප්‍රමුඛ ලක්ෂණය නම් ඒ ප්‍රමුඛ ඥානය නිරූපණය කරන්න අපි දානවා කැපිටල් T. හැම වෙලේම මතක තියාගන්න ප්‍රමුඛ ලක්ෂණයකට දාන සංකේතය කැපිටල් අකුරක්. හරි. එහෙනම් නිලීන ලක්ෂණය ඇති කරන නිලීන ඥානය නිරූපණය කරන්නේ මොන අකුරකින්ද? simple T. සිම්පල් අකුරකින්. සිම්පල් අකුරකින්. එහෙනම් අපි හිතමු මිටි කියන්නේ නිලීන ලක්ෂණය නම් මිටි කියන එක ඇති කරන්නේ සිම්පල් T ඥානය. මේ වෙනලා තියෙන්නේ දරුවනේ ඥාන කැපිටල් T ඥානය ප්‍රමුඛ ඥානය සිම්පල් T ඥාන නිලීන ඥානය. එහෙනම් මොන බලන්න මේ ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන්ද කියලා මට කියන්න. යම් ලක්ෂණයක් තීරණය කරන්නේ ඥාන කීයකින්ද? දෙකකින්. දෙකකින්. ඥාන දෙකකින්. ඒ ඥාන දෙකෙන් එක ඥානයක් ප්‍රමුඛ ඥාන. අනිත් ඥානය නිලීන ඥානය. ප්‍රමුඛ ඥානයෙන් මතුවෙන ලක්ෂණය ප්‍රමුඛ ලක්ෂණ. නිලීන ඥානයෙන් මතුවෙන ලක්ෂණය නිලීන ලක්ෂණ. ලක්ෂණය. හරි. ප්‍රමුඛ ඥානය නිරූපණය කරන්නේ ඉංග්‍රීසි යෝනියේ T. capital T. ඔබ දැන් T කියලා කියන්නේ කොහොමද? උදාහරණයක් ගත්තේ කැපිටල් අකුරකින්. නිලීන ඥානයක් නිරූපණය කරන්නේ මොන අකුරකින්ද? සිම්පල් අකුරකින්. දැන් මට ඔතන මොනවා හරි පැහැදිලි නැත්නම් ප්‍රශ්නයක් අහන්නකෝ. සර් ඕන ඉංග්‍රීසි අක්ෂරයක් ගන්න පුළුවන් නේ එතකොට. මෙහෙමයි වැඩේ. අපි සාමාන්‍ය පුතා උස වගේ එකට දාන්නේ T තමයි දාන්නේ. උස. හරි? දැන් විභාගයේදී වාට ඒ ලක්ෂණ දාලා අකුරු සමහරට දෙනවා. බොහෝ විට දෙනවා. අකුරු දෙනවා. ප්‍රමුඛ ඥානයේ කැපිටල් D ලෙස, නිලීන ඥානයේ සිම්පල් G ලෙස හඳුනා ගැනීමෙන් රූප සරණක් ආධාරයෙන් F1 පරම්පරාවේ ලක්ෂණ නිර්ණය කරන්න. අන්න එහෙම දෙනවා. හරි? ඒක ගැටලුවක් කරගන්න එපා. හරි? උස සම්බන්ධව අනිවාර්යෙන් අපි ගන්නේ T. මොකද ගන්නේ T tin. මොකද කවදු? T tin. T tin. පරිදීරුනේ. හරි? මේ ටික සම්බන්ධ ප්‍රශ්න තියෙනවද මට කියන්න. ඔනම අවසාන වතාවට පැහැදිලි කරනවා. මෙන්ඩල් කියනවා යම් ලක්ෂණයක් තීරණය කරන්නේ සාධක හේවත් ඥාන කීයකින්ද? දෙකකින්. ඒ සාධක හේවත් ඥාන දෙකෙන් එකක් ප්‍රමුඛ ඥානය. ඒ ප්‍රමුඛ ඥානයේ ඇතිවෙන ලක්ෂණයට අපි කියනවා ප්‍රමුඛ ලක්ෂණ. ඒ ලක්ෂණ තීරණය කරන අනිත් ඥානය නිලීන ඥානය. නිලීන ඥානයේ ඉස්මතු වන ලක්ෂණයට අපි කියනවා නිලීන ලක්ෂණය කියලා. හරි දරුවනේ. එතකොට හැම වෙලේම ප්‍රමුඛ ඥානය පෙන්වන්නේ කැපිටල් අකුරකින්, නිලීන ඥානය පෙන්වන්නේ සිම්පල් අකුරකින්. මොකද කියන්නේ දරුවනේ මම ඊළඟ කොටසට යන්නද? තේල් මොකද? තේල් නිසා හරියයි. හරි ගන්නකො ආවේනීය පිළිබඳ මෙන්ඩල්ගේ පරීක්ෂණ පහදා දීම. ඔය ටික අපි ලියමු එහෙනම් ලියන්න. හතරවෙනි පිටුවේ ආවේනීය පිළිබඳව මෙන්ඩල්ගේ පරීක්ෂණ පහදා දීම මාතෘකාව හොයාගත්තද? හතරවෙනි පිටුවේ තියෙන මාතෘකාව හොයාගත්තද? ඔව් සර්. හරි. එහෙනම් ලියන්න පුතා. එහෙනම් පුතා ලියන්න. ලියන්න කියන්නේ නෝට් එක තියෙනවා හිස්තැනික පුරව ගන්න තියෙන්නේ. යම් ලක්ෂණයක් තීරණය කිරීමට එකිනෙකට වෙනස් සාධක කීයද? දෙක. දෙකක් ලියන්න.
එකිනෙකට වෙනස් සාධක දෙකක් ඇති බවත් මොකද්ද පුතා වරහන් ඇතුලේ ලියන්නේ? ජාන ඥාන very good. ඥාන වරහන් ඇතුලේ ඥාන. මෙම සාධක දෙකෙන් එක් සාධකයක් වරහන් ඇතුලේ ලියන්න प्रमुख ඥානය එක් සාධකයක් වරහන් ඇතුලේ ප්‍රමුඛ ඥානය ඥානෙ ඉඳ මදිනේ ඉඳ මදි විතර කමන්න කොහොම ලියා ගන්නවා ඉඳ මදිද ප්‍රමුඛ ඥානය දැන් මොකද ටියුට්ස් ආයේ නවීකරණය කරන්න යන්නේ නැහැ හේතුව තව අවුරුදු දෙකකින් ඉවරයි සිලබස් එක ඉවරයි දැන් අලුත් ටියුට්ස් එක හදාගෙන යනවා 2023 ඉඳන් විෂය නිර්දේශය අලුත් වෙනවා ඒ හින්දා ඔයා ආයෙ හදන්න තීරණයක් නැහැ කියන්නේ අලුතෙන්ම ටියුට්ස් හදන්න කියන්නේ පේපර් ක්ලාස් එකේ හදනවා තියරි හදලා වැඩක් නැහැ දැන් ආයෙ හරි එක් සාධකයක් ප්‍රමුඛ ඥානය වරන් අහලා තියෙන්නේ ප්‍රමුඛ වේ එයින් ප්‍රමුඛ ලක්ෂණය ඇති වේ අනෙක් සාධකයේ නිලීන වේ මෙම සාධකයේ නිරූපණයට ප්‍රවේණි විද්‍යාවේදී සංකේත භාවිතා කරයි ප්‍රමුඛ සාධකය එතන පුතා ඉඳ තියෙන වරහන් කියලා ලියන්න ප්‍රමුඛ සාධකයේ කියලා ලියන්න ප්‍රමුඛ ඥානය වරහන් ඊට පහළින් විස්තර ලියන්න කැපිටල් අකුරකින්ද නිලීන සාධකය පුළුවන් නම් ලියන වරහන් ඇතුලේ නිලීන ඥානය නිලීන සාධකය පුළුවන් නම් වරහන් ඇතුලේ ලියන නිලීන ඥානය වරහන් නම් මදි නිරූපණයට සිම්පල් අකුරක්ද භාවිතා වේ සර් ඒකේ දෙවෙනි ස්ථානයේ මම කියන්න බලන්න යම් ලක්ෂණයක් තීරණය කිරීමට එකිනෙකට වෙනස් සාධක ඉස්තරේ දාන දෙකක් ඇති බවත් වරහන් ඇතුලේ ඥාන වරහන් තියෙන්නේ හරි මෙම සාධක දෙකෙන් එක් සාධකයක් වරහන් ඇතුලේ ප්‍රමුඛ ඥානය හරිනේ මෙම සාධක දෙකෙන් එක් සාධකයක් වරහන් ඇතුලේ ප්‍රමුඛ ඥානය වරහන් පිටින් ප්‍රමුඛ වේ එයින් ප්‍රමුඛ ලක්ෂණය ඇති වේ අනෙක් සාධකය නිලීන වේ අනෙක් සාධකය නිලීන වේ මෙම සාධක නිරූපණයට ප්‍රවේණි විද්‍යාවේදී සංකේත භාවිතා කරයි ප්‍රමුඛ සාධකය වරහන් ඇතුලේ ප්‍රමුඛ ඥානය ඊට පස්සේ කියන කැපිටල් අකුරකින්ද නිලීන සාධකය වරහන් ඇතුලේ නිලීන ඥානය නිරූපණයට සිම්පල් අකුරක්ද භාවිතා වේ හරි ප්‍රමුඛ ඥානයේ හේවත් ප්‍රමුඛ සාධකයේ පෙන්වන්නේ ඉංග්‍රීසියෝඩේ කැපිටල් අකුරකින් නිලීන සාධකයේ පෙන්වන්නේ නිලීන ඥානයේ පෙන්වන්නේ සිම්පල් අකුරකින්
පේපර් ක්ලාස් පටන් ගන්නවා පුතා මේ චුට්ටක් ප්‍රමාද වෙනවා මාසයක් විතර හේතුව මේ 11 දරුවෝ තව ගියේ නැහැනේ 11 දරුවන්ගේ ප්‍රශ්න විසඳුම් නැති හින්දා චුට්ටක් ප්‍රමාද වෙනවා ආපෝ කියන්නේ ඕනද යම් ලක්ෂණයක් තීරණය කිරීමට එකිනෙකට වෙනස් සාධක දෙකක් ඇති බවත් වරහන් ඇතුලේ ඥාන මෙම සාධක දෙකෙන් එක් සාධකයක් ප්‍රමුඛ ඥානය වරහන් ඇතුලේ ප්‍රමුඛ වේ. ඒ ප්‍රමුඛ ලක්ෂණය ඇති වේ. අනෙක් සාධකයේ නිලීන වේ. මෙම සාධක නිරූපණයට ප්‍රවේණ විද්‍යාවේදී සංකේත භාවිතා කරයි. මෙම සාධකය ප්‍රමුඛ ඥාන වරහතුලේ ප්‍රමුඛ ඥානය කැපිටල් ලකුණකින්ද නිලීන සාධකයේ වරහතුලේ නිලීන ඥානය නිරූපණයට සිම්පල් ලකුණක්ද භාවිතා වේ. හරි මෙච්චරයි ඔළුවේ තියෙන්න ඕන දැන්. දැන් දරුවෙක් මම කියනවා ප්‍රමුඛ කියන්නේ මොකද්ද? නිලීන කියන්නේ මොකද්ද? ඔන්න අපිට මම කිව්වේ චුට්ටක් උතර අපහැදිලි වෙනවා. ඊට පස්සේ පැහැදිලි වෙනවා. හරි මම දැන් එකපාරම ප්‍රමුඛතාව කියන්නේ කියොත් එම පැහැදිලි වෙන්නේ නැහැ. හරි දැනට ඔළුවේ තියාගන්න යම් ලක්ෂණයක් තීරණය වෙන්නේ ඥාන දෙකකින් ඒන් එක ඥානයක් ප්‍රමුඛ ඥානය ඒකින් ඇති වෙන්නේ ප්‍රමුඛ ලක්ෂණය අනිත් ඥානයේ නිලීන ඥානය ඒකින් ඇති වෙන්නේ නිලීන ලක්ෂණය ප්‍රමුඛ ඥානය පෙන්වන්නේ ඉංග්‍රීසි යෝඩියේ කැපිටල් ලකුණකින් නිලීන ඥානය පෙන්වන්නේ ඉංග්‍රීසි යෝඩියේ සිම්පල් ලකුණකින් ඒ ටික විතරක් ඔළුවේ තියාගන්නකො දැන් මම ඊළඟට ලිහලා දෙන්නම් ප්‍රමුඛ කියන්නේ මොකද්ද නිලීන කියන්නේ මොකද්ද කියන්නේ රයිට් මේ බලන්න දැන් දරුවනේ උස කියන ලක්ෂණය ගන්නකො උස එහෙනම් මේ උස කියන ලක්ෂණය තීරණය කරන්නේ ඥාන කීයකින්ද එකකින් නෙවෙයි ඕන ලක්ෂණයක් තීරණය කරන්නේ ඥාන දෙකකින් හරිද අපි හිතමු උස කියන ලක්ෂණය උස කියන ඇති කරන්නේ කැපිටල් T ඥානයකින් කියලා අපි හිතමු උස කියන ලක්ෂණය ඇති කරන්නේ කැපිටල් T ඥානයකින් දැන් මම කැපිටල් T ලියුව හැටිම වලට තේරෙන්න ඕන උස කියන්නේ එහෙනම් ප්‍රමුඛද නිලීනද ප්‍රමුඛ කොහොමද තීරණය කරන්නේ කැපිටල් T capital එහෙනම් දරුවනේ උස කියන ලක්ෂණය ඇති කරේ කැපිටල් T ඥානයේ එහෙනම් මේක ප්‍රමුඛ ඥානයක් प्रमुख ඥානය මේක ප්‍රමුඛ ඥානය ප්‍රමුඛයි හරි මිටි කියන එක ඇති කරන ඥානය නම් මම ලියනවා මොකක්ද කියලා මිටි simple T. එහෙනම් දැන් සංකාර කියන්නේ මිටි කියන ඥානය මිටි බව ඇති කරපු සිම්පල් T කියන්නේ මොන ඥානයද නිලීන ඥානය නිලීන ඥානය කලබලෙන්න එපා හරි උස සඳහා බලපාන ඥානයේ කැපිටල් T ඒක ප්‍රමුඛයි මිටි සඳහා බලපාන්නේ සිම්පල් T ඒක නිලීනයි තාමත් තේරුන්නේ නැහැ මේක තේරුණා ප්‍රමුඛ නිලීන තේරුන්නේ නැහැ තාම හරි දැන් දරුවනේ මම කියන්න මෙන්ඩල්ගේ පරීක්ෂණයේදී එයා තෝරගත්තේ මොන ශාකද නුමුහු උෂමය ශාක එයා තෝරගත්තේ නුමුහු උෂමය ශාකයි කියන්නේ නුමුහු මිටිමය ශාකයි නුමුහු මිටිමය ශාකයි නුමුහු උෂමය ශාකයි නුමුහු මිටිමය ශාකයි
ඔන්න බලන්න නුමුහුම් නම් ආයිත් මම අහනවා ලක්ෂණයක් තීරණය කරන්නේ ඥාන කීයකින්ද? දෙකකින්. දෙකකින්. එහෙනම් මට කියන්න මේ උසමය ශාක කියන ලක්ෂණය තීරණය කරන්නේ ඥාන කීයක් තියෙනවද? දෙක. දෙකක්. මොනවද මේකට බලපාන ඥාන දෙක? capital T simple T. මේ තමයි ඥාන දෙක. එතකොට දරුවනේ නුමුහුම් නම් ඒකේ ඒ ඥාන දෙක අනිවාර්යෙන් එකම වර්ගයේ ඥාන දෙකක් වෙන්න ඕනේ. නුමුහුම් කියන වචනේ ආවොත් එතන තියෙන්නේ එකම වර්ගයේ ඥාන දෙකක්. එහෙනම් දැන් මට කියන්න නුමුහුම් නම් simple T තියෙන්න පුළුවන්ද? පුළුවන්. දැන් පුතා මෙහෙමයි උස කියන ලක්ෂණය තීරණය කරන ඥානය capital T. මිටි කියන ලක්ෂණය තීරණය කරන ඥානය simple T. එතන උසමය ශාක කියන ලක්ෂණය ඇති වෙන්නේ මේ එක්කෝ TT දෙකක් එක්කෝ capital T simple T එක්කෝ simple T simple T. මම ඔයාලගෙන් අහන්නේ මේ බලන්න. උසමය ශාක කියන නුමුහුම් නම් capital T simple T තියෙන්න බෑ. හරි නුමුහුම් නම් capital T simple T තියෙන්න බෑ. ඇයි ඒ සර්? ඇයි ඒවා මුහුම් වෙලා නැහැ? පරම්පරා ගානක් සෝපරාගෙන ඒ මලේ කලංකෙට වැඩි වැඩි නේද තියෙන්නේ? හරි සර්. ඒක කලවම් වෙලා නැහැ මුහුම් වෙලා නැහැ. හරි එතකොට නුමුහුම් උසමය ශාකයේ එතකොට capital T ඥානයේ simple T ඥානයේ තියෙන්න බෑ නුමුහුම් නේ. එහෙනම් දරුවනේ simple T තියෙන්න පුළුවන්ද? බෑ මිටි. එහෙනම් capital T තියෙන්න පුළුවන්ද? පුළුවන් සර්. පුළුවන්. එහෙනම් නුමුහුම් උසමය ශාක කියන්නේ capital T capital තේරුම් නැද්ද? තේරුණා. එකපාරට නැත්නම් බය වෙන්න එපා. මම දාලා තිනවා මියුට් එකේ ප්‍රශ්න ගණනාවක් දාලා තියෙනවා. ඒක කලබල වෙන්න එපා. දැන් බලන්න මිටිමේ. හරි? දැන් මිටි කියන ලක්ෂණ තීරණය කරන්නේ කවුද? simple T. හරිද? දැන් මට කියන්න නුමුහුම් නම් මේ නුමුහුම් මිටිමේ ශාකයේ ඥාන දෙක මොකක්ද? simple T. තේරුණාද නැද්ද? තේරුණා සර්. හරි නුමුහුම් කියලා ආවොත් ඒකේ එකම වර්ගයේ ඥාන දෙකක් තියෙන්න ඕනේ. දැන් මේක උසනේ. මේ උස නම් අනිවාර්යෙන් capital T capital නුමුහුම්නේ එකම වර්ගයේ ඥාන දෙකක් capital T capital T. මිටි නුමුහුම් simple T. පැහැදිලිද? එතකොට දරුවනේ මේ බලන්න. capital T කියන්නේ බලන්න capital T කියන්නේ සාධක යුගලම සමානයි නේද? ඔව්. සාධක ඥාන දෙකම සමානයි නේද? සාධක දෙකම සමානයි නැත්නම් ඥාන දෙකම සමානයි. නේ? සමානයි. අන්න එහෙම වෙලාවල අපි කියනවා ඒකට මොකක් කියලාද? එනම් සමයුග්මක අවස්ථාව. ඥාන දෙකම සමානයි නම් මෙන්න මේ වගේ capital T වගේ ඥාන දෙකම සමානයි නම් අපි මේ අවස්ථාව දරුවනේ කියන්නේ සමයුග්මක අවස්ථාව. සමයුග්මකයි. සමයුග්මක අවස්ථාව කියලා අපි කියනවා. හරි? මෙහෙම වෙන්නත් පුළුවන්. simple T සාධක දෙකම සමානයි සමයුග්මක අවස්ථාව. හැබැයි මෙහෙම තිබුණොත් හරි
capital T simple T තිබුණොත් එම ඥාන දෙක නැත්නම් දෙකලි භාෂාවෙන් කිව්වොත් සාධක දෙක අසමානයි. එනම් මේක අපි හඳුන්වනවා විෂම යුග්මද. තේරුණාද නැද්ද? හරි. ඥාන දෙකම සාධක දෙකම එකම වර්ගයේ සාධක දෙකක් නම් ඥාන දෙකක් නම් අපි කියනවා සමයුග්මක. සාධක දෙක වෙනස් නම් අපි කියනවා විෂම යුග්මක. තේරුණාද නැද්ද? තේරුණා සර්. නම් එතකොට සර් අරවා දෙමුහුද සර්? ඔව්. ඒවා මුහුම් කරනවා. හරි? දැන් මේ දක්වා තේරෙනවද මට කියන්න? ඔව් සර්. බය වෙන්න එපා. මේ සම්බන්ධ ගැටලු තවම කරනවා. හරි? ප්‍රශ්න දිනවල අහන්න කමක් නැහැ. හරි? ප්‍රශ්න දිනවල අහන්න ගැටලුවක් නැහැ. හරි? දැන් බලන්න. එතකොට දැන් එකම මේ සාධක කියන්නේ මෙන්ඩල් සාධක කියලා. අපි කියන්නේ දැන් ඥාන. සාධක දෙකම ඥාන දෙකම සමානයි නම් කියනවා සමයුග්මක අවස්ථාව. සාධක දෙක ඥාන දෙක අසමානයි නම් අපි ඒකට කියනවා විෂම යුග්මක. සාධක උගල අසමාන කියනවාද වෙනස් නම් කියලා දානවා. එනම් විෂම යුග්මක. දැන් දරුවනේ මේ ඥාන දෙකෙන් කවුද ප්‍රමුඛ? प्रमुख ඥානය කවුද? T. නේ T කියලා හරියන්නේ නැහැ. කැපිටල් T. කැපිටල් T. එහෙනම් ප්‍රමුඛ ලක්ෂණය මොකක්ද? ප්‍රමුඛ ඥානයේ මගින් මතුවෙන ලක්ෂණය තමයි ප්‍රමුඛ ලක්ෂණය. එහෙනම් ප්‍රමුඛ ඥානයේ කැපිටල් T නම් එයා විසින් ඇති කරන ලක්ෂණය මොකක්ද? උස. නේද? නිලින ඥානය මොකක්ද? සිම්පල් T. සිම්පල් T. එහෙනම් නිලින ලක්ෂණය මොකක්ද? මිටි. හරි මේ බලන්න. මම හිතන්නේ ගොඩක් දරුවන්ට සම්බන්ධ වෙන්න අමාරුයි වැස්ස හින්දා. අපි තව ටිකක් සාකච්ඡා කරනවා. හරි මේක දැන් මෙතන නවත්තන්න බෑ. ළමයි ගොඩක් මේ අයින් වෙනවා මම මෙසේජ් තියනවා මේ වැස්ස ටිකල් ප්‍රශ්නයක් කියලා. මම මේ ටික කරලා පොඩ ගන්න. හරි මේ බලන්න. බලන්නකො මෙච්චර දවස් පාරේ දුන්න අද පටන් ගත්තා. හරි මේ බලන්න. ඔයාලා බලවත් වහිනවද? ඔව් සර්. හරි ඉන්න අර මේ ටික ගන්න මේ බලන්න. එතකොට දරුවනේ මේ කැපිටල් T කියන්නේ ප්‍රමුඛ. හරි ප්‍රමුඛ. අපි හිතමු මේ බලන්න කැපිටල් T කියන්නේ සමයුග්මක තමයි. ඒක සමානයි. හැබැයි පුතේ මේ කැපිටල් T කියන්නේ ප්‍රමුඛ කෙනෙක් නේද? ප්‍රමුඛ නේද? ඔව්. අපි මේ කියනවා ප්‍රමුඛයි තමයි හැබැයි සමයුග්ම. ඒකට කියනවා ප්‍රමුඛ සමයුග්ම. ඉතින් අපි ඉගෙන ගන්න තියෙනවා. ඔව් පුතා මේක විතර කරන්න. කැඩි තමයි ඇහෙන්නේ විතර කරන්න පුතා. හරි. ඊළඟ සිම්පල් T කියන්නේ සමයුග්මක තමයි. හැබැයි නිලීන සමයුග්ම. අන්න හරි. නිලීන සමයුග්මක. හරිනේ? right. එහෙනම් මම කියන්න simple T capital T ප්‍රශ්නයක් නෑ මොකද්ද? විෂම යුග්මක. හරි? මේ ටික අපි ලියන්න මොකක්ද කරන්නේ? 4 වෙනි පිටුවේ ලියන්න ඕන ටික මම ඔක්කොම ලියලා තියෙනවා. උස තීරණය කරන්නේ capital T ප්‍රමුඛ ඥානෙ, මිටි තීරණය කරන්නේ simple T නිහිර ඥානෙ,
නුමු උස මෑශාක capital T නුමු මිටි මෑශාක simple T මෙන්න මේක ලියවලා නැහැ simple T හෝ capital T සාධක දෙකම සමාන නම් එනම් සමයුග්මක අවස්ථාව capital T simple T සාධක දෙක වෙනස් නම් විෂම යුග්මක අවස්ථාව ප්‍රමුඛ ඥානම දෙකක් ආවොත් ප්‍රමුඛ සමයුග්මක නිරීන ඥානම දෙකක් ආවොත් නිරීන සමයුග්මක capital T simple T ඥාන දෙකම අලවන්න තිබුණොත් විෂම යුග්මක ලියලා මම ලබන මැදදී ආපෝ මේක පැහැදිලි කරලා දෙනවා ආයෙත් පැහැදිලි කරලා දෙනවා ඔයාලගේ නංගිලා ඉන්නවා නම් නංගිලා මල්ලා ඉන්නවා නම් අතේ පන්තියේ හෙට ඒ කියන්නේ බදාදා හවස 6ට මම පේපර් ක්ලාස් එකක් කරනවා අපිට ඔක්කොම තියෙදි මතක කරගෙන ක්ලාස් එකක් තියෙන ප්‍රශ්න 100ක් නිබන්ධනයක් සාකච්ඡා කරනවා එතකොට WhatsApp message එකක් එවන්න මගේ අංකෙට එවන්න නොමිලේ මම කරන්නේ පන්ති කිසිම අයකිරීමක් කරන්න බෑ දරුවකින් හෙට තියෙනවා 6 ඉඳන් 7 දක්වා ප්‍රශ්න 100ක නිබන්ධනයක් අපි ඊයේ සාකච්ඡා කරනවා කීයේ වසරද? කීයේ වසරද? 7 හතේ පන්තිය 9 පන්තියට තියෙනවා බ්‍රහස්පතින්දා 6ට බ්‍රහස්පතින්දා 6ට ඒකත් එතන ප්‍රශ්න 100ක් සාකච්ඡා කරන එක නොමිලේ කරන්නේ 9 සර් ටියුට් එක යටින් දාලා තිනවා විසම යුග්මක අවස්ථාවල ඉස්මතු වන්නේ කියලා. ඒක කරනවද දැන්? මොකද පුතා? ටියුට් එකේ යට. ඔව් ඒක කරනවා අනිවාර්යයෙන් කරනවා. මොකද ඒතර ඔයාලගේ අර මොකද්ද ප්‍රමුඛ ලක්ෂණය මොකද්ද නිල් ලක්ෂණය කියන එක පැහැදිලි නේද නැත්නම් ඔක සමහර දරුවන්ට ඔක හරි ඉස්සලා දෙයක්. මොකද්ද මේ ප්‍රමුඛ මොකද්ද නිල් කියන්නේ කියලා. මම අර සමහර දරුවන්ට රසායනික බන්ධන ටියුට් ආයතන දීලා තියෙනවා. මට ඔයාලට ඔයාලගේ ඇඩ්‍රස් එක ලැබුණා මට එවන්න බැරුණා තරම්. මම ටියුට් එක ගිහින් දුන්න ආයතනයේ තුන. ධනංජලි ගත්ත තියලා ටියුට් එක. ධනංජලි ක්ලාස් එකෙන් ගත්තා. අයියෝ ගත්තනේ. කවද අරුතෙක් ඉන්න මහවැලි ටියුට් එක ගත්තේ නෑ නේ. සර් මං ඊයේ ගත්තා සර්. සෝරි අද ගත්තා වූ සර්. තව කවුරු එක්කෙනෙක් ඉන්නෝ? හරි. පුතා ලියලා ඉවරද? ඔව් සර්. ඔව් සර්. හරි. හැමෝම ලියලා ඉවරද? ලියනවා නම් කියලා උඹ ලියනවා කියන්නේ. නැත්තම් මම හිතන්නේ ඔක්කොම ලියලා ඉවරයි කියලා. හරි. දැන් ඔයාලගේ ඉස්කෝල වලම අර උගන්වන්නේ මේ සිලබස් එක අලු කරපු කොටස් උගන්වන්නේ නැද්ද? උගන්වනවා සර්. ඔව් ඒක තව තීරණයක් නෑ ආ. තව තීරණයක් නෑ. උගන් අර අපිට වෙලා තියෙන නිර්දේශයක් අඩු කරපු කෑලි ටිකක් දාලා ඒවා තමයි නිර්දේශ කළ නෑ එකම පුළුවන්. ඒ ඉඳා අඩු කරන්න ඕනේ අපි කියන සිලබස් එකේ තියෙන උගන්වන්නේ යන්න. අඩු කරලා වඩන්නේ නැහැ වගේ. අඩු කරපු එක වෙනමුත් ඕනේ නැහැ. පේපර් එක හදන මහාචාර්යවරයා අපිට කතා කරනවා. ඒවත් මේ තව දවස් කීපයක් ඉවසන්න. හරි? මම ඕන බලන්න නම්බරය දෙන්න කතා කරනවා. හැබැයි හැබැයි ඉංග්‍රීසි කතා කරන්න පුළුවන්. ඕන ප්‍රශ්න කරලා යන්න. හරි? මගටද මේක? right हाँ सर. हाँ सर.
හොඳයි. මේ බලන්න. දැන් මම ප්‍රමුඛ කතාවයි නිරීන කතාවයි ප්‍රශ්නේ පුතා ඔය ක්ලාස් එකේද කොහෙද ගන්න පුළුවන්? මට ගන්න පුළුවන් දැන් මැසේජ් එකක් WhatsApp මැසේජ් එකක් ගන්න පුළුවන් දැන් මම දැන් කියන්නම්. හරි? හරි? මේ බලන්න. දැන් දරුවනේ capital T ඥාන දෙක ආවොත් ශාකයකට එයා අනිවාර්යෙන් මොන ශාකයක්ද? ප්‍රමුඛ සමයුග්මක නේ මොන ශාකයක්ද? කුසල පිටිද? උස 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 පිටි ලක්ෂණ පිටි ඥානයක් ඇත්තෙම නෑ. මේකේ පිටි ඥානයක් ඇත්තෙම නෑ. හොඳයි. නෑ. ඔව් simple T ආවොත් මිටි අනිවාර්යයෙන් මිටිනේ. මොකද මේකේ උස ඥානයක් ඇත්තෙම නෑනේ. දැන් මේ තියෙන දරුවනේ capital T ඥානයයි simple T ඥානය ආවොත් මොකද වෙන්නේ? උස ශාකයි මිටි ශාක නැහැ මේක එක ශාකයක් නෙවෙයි. උතන ගහේ දෙකක් එන්න බෑනේ. දැන් capital T තියෙනවා simple T තියෙනවා. එක්කෝ උස, එක්කෝ මිටි, එක්කෝ අතරමැදි උස. මධ්‍යස්ථයිද එහෙම තමයි මෙන්නල් හිතුවේ. ඒ වුණාට ඔයාලා දැක්කත් නේද? පළවෙනි පරම්පරාව ඔක්කොම ගස් කොයි වගේද? මේ බලන්න. මෙන්න මේ වගේ අවස්ථාවක්. ඒ කියන්නේ සමයුග්මකද විෂම යුග්මකද? විෂම යුග්මක අවස්ථාවේ දරුවනේ ඉස්මතු වෙන්නේ ප්‍රමුඛ ඥානයේ ලක්ෂණ. කවුද මේ ප්‍රමුඛ ඥානය? කැපිටල් ටි දැන් මේක උස වෙන්නත් බෑ නිදි වෙන්නත් බෑනේ. උස වෙනවද නිදි වෙනවද අතරමැද උස වෙනවද? ඕකනේ ප්‍රශ්නේ. මේ බලන්න. මෙන්න මේ ඥාන දෙක තියෙන බීජයක් හිතේවොත් දරුවනේ ලැබෙන ශාක ඔක්කොම උසයි. උස ශාක. දැන් මට කියන්න උස කියන ලක්ෂණේ ඇති කරේ මොන ඥානයෙන්ද? ප්‍රමුඛ ඥානය නෑ. උස කියන ලක්ෂණය ඇති කරන්නේ මොන ඥානයෙන්ද? කැපිටල් ටි capital T. නේද? capital T. හැබැයි එයාගේ තියෙනවා නේද simple T එක්කුත්. මිටි ඥානයක් තියෙනවා නේද? ඔව් ඒ මිටි ඥානය මොනවා වෙලාද? මතු වෙලා නැහැ. මතු උන්නේ මොන ඥානයේ ලක්ෂණයද? capital T ඥානයේ මතු අර simple T ඥානයේ මිටි ඥානය ඉස්මතු මිටි ඥානයේ ලක්ෂණ මතුනේ නැහැ. මෙන්න මේ වගේ විෂම යුග්මක අවස්ථාවේදී ඉස්මතු වෙන්නේ මොන ලක්ෂණයද? ඒ ලක්ෂණයේ තීරණය කරන ඥානය දරුවනේ අපි කියනවා ප්‍රමුඛ ඥානය කියලා. තේරුම් නැද්ද? මේ වෙලාවේ උසනේ අනිවාර්යෙන්ම ඇයි ඥාන දෙකම උසනේ. මේ වෙලාවේ මිටිනේ අනිවාර්යෙන්. මේකේ තියෙනවා නේද උස ඥානයයි මිටි ඥානයයි දෙකම තියෙනවා නේද? ඔව් සර්. හැබැයි ගහ මොන ගහක් වුණාද? උස. ඒ කියන්නේ මතු උනේ මෙන්න මේ කැපිටල් T ඥානය නේද? ඔව්. ඒකනේ මේ ශාකය තුල මතු උනේ කැපිටල් T ඥානයනේ. ඔව් ඒ කියන්නේ මේ කැපිටල් T තමයි දරුවනේ විෂම යුග්මක අවස්ථාවේදී ඉස්මතු උනේ. එයාට අපි කියනවා ප්‍රමුඛ ඥානය. හැබැයි සිම්පල් T තිබුණට එයාගේ ලක්ෂණේ මිටිකම ඉදිරිපත් උන්නේ නැහැ නේද? ප්‍රකාශුනේ නැහැ නේද? ඉස්මතුනේ නැහැ නේද? නැහැ. ඒක තමයි දරුවනේ මොකද්ද? නිලීන ඥානය. ඒ තේරුම් නැද්ද?
ආ තේරුණා. ඒ කියන්නේ විෂම යුග්මක අවස්ථාවේදී ඉස්මතු වෙන්නේ මොන ඥානයේද? ප්‍රමුඛ ඥානය. විෂම යුග්මක අවස්ථාවේදී යටපත් වෙන්නේ මොන ඥානයේද? නිලීන ඥානය. මම උදාහරණයක් කියන්න තව උදාහරණයක්. මේ බලන්න. මේ බලන්න. බලන්න උදා රතු මල් capital R සුදු මල් simple R simple හරි මම කියන්නේ capital මල් මොනවාද රතු මල්. simple සුදු මල් සුදු මල්. then capital simple පොඩ්ඩක් ඉන්න capital simple හිටෙව්වහම මේ ඥාන දෙක කියන බීජය හිටෙව්වහම මල් ඔක්කොම රතු පාටයි. දැන් මට කියන්න රතු පාට මල් කියන ඥානය රතු මල් ඇති කරන ඥානය නේද ඉස්මතු උනේ. ඔව් සර්. එහෙනම් කවුද ප්‍රමුඛ ඥානය? රතු මල්. රතු මල් කැපිටල් R. කැපිටල් R මේ සිම්ප්ලා ඥානය තිබුණට එයාගේ පාටින් මල් තිබුණේ නෑ නැහැ. ඒ සිම්ප්ලා ඥානයේ ලක්ෂණ මොනවා වෙලාද? යටපත් වෙනවා. එයා කවුද? ඒ ඥානය කවුද? නිලීන ඥානය. ඒ කියන්නේ පුතේ විෂම යුග්මක අවස්ථාවේදී ඉස්මතු වෙන්නේ ප්‍රමුඛ ඥානයේ ලක්ෂණ. විෂම යුග්මක අවස්ථාවේදී ඉස්මතු නොවි යටපත් වෙන්නේ මොන ඥානයේද? නිලීන ඥානය. සමහර විට මටත් ලැබිලා ඇති උසට දා ඥානයක්. හැබැයි ඒක යටපත් වෙනවා. උදාහරණයක් මම කියන්නම්. තේරුන්නේ නැද්ද මම කියන එක? තේරුණා සර්. හරි එහෙනම් මේකට කියන්නකෝ මේකට කියලා සම්බන්ධනකෝ මේකට කියන්න මට එහෙනම් හරි බීජ බීජ කොළ බීජ කොළ නම් capital B බීජ කහ නම් simple B එක්තරා ශාකයක තිබුණේ capital B බීජ කොයි පාටද? කොළ පාට. simple G බීජ කහ පාට. capital G simple G කොළ පාට. කොළ පාටයි. මොකක්ද පුතේ ඉස්මතු වෙච්ච ඥානය? ප්‍රමුඛ ඥානය එහෙනම් capital G ඥානය තමයි මොන ඥානයද? ප්‍රමුඛ ඥානය. ඒ ප්‍රමුඛ ඥානයෙන් ඇති කරන ප්‍රමුඛ ලක්ෂණය මොකද්ද? කොළ පාට බීජ. මොකද්ද යටපත් වෙච්ච ඥානය? සිම්පල්. එයා යටපත් වෙච්ච ඥානය සිම්පල් D යටපත් වෙච්ච ලක්ෂණය කහ පාට එහෙනම් දැන් අදහසක් නැද්ද? ප්‍රමුඛ ඥානය කියන්නේ මොකද්ද? නිරිර ඥානය මොකද්ද කියන්නේ කියලා පැහැදිලි නැද්ද? පැහැදිලි පැහැදිලි ඒ කියන්නේ මොන අවස්ථාවේ මතුවෙන ලක්ෂණයද ප්‍රමුඛ? විෂම යුග්මක අවස්ථාවේදී. විෂම සමයුග්මක නම් අනිවාර්යයෙන්ම මේ එකම ඥාන දෙකක් නේ. අනිවාර්යයෙන් ඒ ලක්ෂණය මතුවෙනවා. විෂම යුග්මක අවස්ථාවේදී ඉස්මතු වන්නේ ප්‍රමුඛ ඥානයේ ලක්ෂණ. විෂම යුග්මක අවස්ථාවේදී යටපත් වෙන්නේ නිලීන ඥානයේ ලක්ෂණ. මම ලබන සතියේ තව චුට්ටක් ඔක පැහැදිලි කරලා දෙන්නම්. මේ කරපු ටික ආපහු පැහැදිලි කරලා දෙනවා. දීලා තමයි ප්‍රශ්න. සර්. හරි. බලන්න මේ හතරවෙනි පිටුවේ අවසාන ටික විෂම යුග්මක අවස්ථාවල ඉස්මතු වන්නේ කියන්නේ. හතරවෙනි පිටුවේ අවසාන ටික
විෂම යුග්මක අවස්ථාවල ඉස්මතු වන්නේ ලියන්න. ප්‍රමුඛ ඥානයේ ලක්ෂණ ඉස්මතු වේ. प्रमुख ज्ञाने लक्षण इस्मतु वे. प्रमुख ज्ञाने लक्षण इस्मतु वे. प्रमुख ज्ञाने लक्षण इस्मतु वे. विषम युग्मक अवस्थावलदी विषम युग्म अवस्थावलदी යටපත් වන්නේ විෂම යුග්මක අවස්ථාවලදී යටපත් වන්නේ නිලීන ඥානයේ ලක්ෂණයි. නිලීන ඥානයේ ලක්ෂණයි. විෂම යුග්මක අවස්ථාවලදී යටපත් වන්නේ නිලීන ඥානයේ ලක්ෂණයි. හරි දරුවනේ මම පොඩි ඉල්ලීමක් කරනවා. සෙන්සුරාදා හෝල් ක්ලාස් තියෙනවද නැද්ද කියලා අද මම දානවා සමීක්ෂණයකට. ඔයාලගේ සමීක්ෂණයක් කරන්න. ඒ සමීක්ෂණයට උත්තර දෙන්න. ඉතින් මම තීරණය කරන්න මොකද කරන්න කියලා. හරි? රයිට්. දරුවනේ මේ ආගන්න මම ඉල්ලීමක් කරනවා ඔයාලගෙන්. මොකද හරි ලබන සතියේ මේ පන්තිට සම්බන්ධ වෙනකොට අද උගන්වපු ටික එකපාරක් දෙපාරක් තුන්පාරක් කරකවන්න කියවගෙන පන්තිට සහභාගී වෙන්න. හරි කියවගෙන පන්තිට සහභාගී වෙන්න. රයිට් අදට අපි පන්තිය සමාප්ත කරන්න සූදානම් වෙන්නේ. ඊට පෙර ඔබට ප්‍රශ්න තියෙනවා නම් දැන් අහන්න පුළුවන්. ප්‍රශ්න මේ කලින් අවසන් කරන්නේ සමහර ළමයින්ට ඇහෙන්නේ නැහැ. සමහර ළමයින්ට පැහැදිලි නැහැ. සිග්නල් රසත් එක්ක. ඒකයි විනාඩි 20ක් කලින් අතර කරන්නේ ආ. හරි. කියන්න පුතේ කියන්න. ප්‍රශ්න නැද්ද? සර්. ඔව් පුතා. සර් ද රෙකෝඩ් එක ගෲප් එකට දාන්න පුළුවන්. හරි. සබ් මේ ප්‍රවේණ විද්‍යාව දෙක කියලා තමයි රෙකෝඩ් එක කියන්නේ ආදී නේද? කලින් ප්‍රවේණ විද්‍යාව එක ඉංග්‍රීසියෙන් කියන්නේ ප්‍රවේණ විද්‍යාව එක ප්‍රවේණ විද්‍යාව දෙක. දිනෙත් එක මම දාලා තියනවා. හරි පුතා. එහෙනම් අපි ලබන සතියේ අඟහරුවාදා සවස් 6 තියෙන මුණ ගැහෙමු. මුණ ගැහෙන්න පෙර අද කරපු ටික පුතේ සම්පූර්ණයෙන් එකපාරක් දෙපාරක් කියවගෙන පන්තිට සහභාගී වෙන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ රාත්‍රියක් වේවා. අපි අදට සමුගන්නවා. ඔයාලට ආයිබෝන්. ආයිබෝන් සර්. ආයිබෝන් සර්. ආයිබෝන්. ආයිබෝන් සර්. thank you